රටේ දැන් හැම තැනම 225ම එපා කියන මතය දැන් දැඩිව සමාජගත වෙලා තියෙනවා. ඒක ලොකු බලයක් විදිහට අවදි වෙලා තියෙනවා. අලුත් විකල්පයකට අලුත් ප්‍රතිපත්තියකට දැන් මාර්ගයේ විවර වෙලා තියෙනවා. සමාජයේ ආරාධනා කරනවා අලුත් ක්‍රමයකට. අලුත් ක්‍රමයක් අවශ්‍යයි. දැන් 225 ගෙම පක්ෂ දේශපාලන ක්‍රමෙන් බලය සම්පූර්ණයෙන් බිඳිලා තියෙන්නේ. ඒක දැන් මාරකයක් වෙලා තියෙන්නේ. ඒ විදිහට ඒකේ මරණය පක්ෂ දේශපාලනයේ මරණය තමයි දැන් ක්‍රියාත්මක වෙන්නේ. ඒකට මාරක බලය. ඒකට අලුත් ක්‍රමයක් රට පාලනය කරන අලුත් ක්‍රමයක් දැන් සමාජයේ හොයනවා. දැන් සමාජයේ හොයන 225ම එපා කියලා දැන් සටහන් කරනවා. ඒත් එක්කම ඊට පස්සේ කාටද දෙන්නේ? 225ම එපා ඊට පස්සේ අපි කාටද දෙන්නේ යන ප්‍රශ්නයක් දැන් සමාජයේ. ඊට පස්සේ දැන් සමාජයේ ඒක ගැන ඊට පස්සේ හොයන්න පටන් කාටද දෙන්නේ? ඉතින් කාටද දෙන්නේ? සමාජයේ කල්පනා කරන ජනතාව කල්පනා කරලා ඊට පස්සේ මේ ජනතාව අලුත් ක්‍රමයක් සකස් කරනවා. අලුත් පාලන ක්‍රමයක් ජනතාව අලුත් පාලන ක්‍රමයකට ජනතාව පෙළ ගැහෙනවා. දැන් 225 එලවන්න පෙළ ගැහුණා. ඊට පස්සේ ඔන්නේ දැන් ඊට පස්සේ මේ කරගෙන යන ක්‍රමයකට ජනතාව පෙළ ගැහෙනවා. ඒ විදිහට තමයි මේ අධාර්මික රට ධර්මයේ පැත්තට අරගෙන යන්නේ. ධර්මයේ බලවත් වෙන්නේ එහෙම එකපාරම අදා ධර්මයේ තිබුණා. හෙට එකපාරම මිනිසු ධර්මයට යන්නේ නැහැ. ඒක ක්‍රමානුකූලව පියවරෙන් පියවරට තමයි අධර්මයේ විනාශ වෙලා ධර්මයේ පැත්තට හැරෙන්නේ. ඉතින් ඒක තමයි අපේ අදිෂ්ඨානය ධාර්මික පාලනය. අකුසල් දුරු කරන කුසලයේ බලවත් කරන ක්‍රමයක් තමයි ඕන. එහෙමනොත් තමයි අපට නිර්වාණය ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. විශ්වයේ තිබෙන ධර්මයන් සම්බන්ධව විශ්වයේ අභ්‍යන්තරයට යන්න මේ මහ පොළව හොඳට තියෙන්න ඕන. අපේ භූමිය අපේ රාජ්‍යය මේ රාජ්‍යය ධාර්මිකව පාලනය කරන්න ඕනේ. අපිට එහෙම වුණොත් මේ විශ්වයේ ගැඹුරට යන්න විශ්වයේ තියෙන න්‍යායයන් විශ්වයේ තියෙන තලයන් නැත්නම් විශ්වයේ තරණය කරන්න යන්න ඒ ශක්තිය ඕන. මහ පොළවේ බලය ඕන. ඒක චක්‍රයක්. මහ පොළොව කියන්නේ චක්‍රයක්. ඒක චක්‍රයක තමයි ගමන් කරන්නේ. ඉර වටේ ඉලිප්සාකාර චක්‍රයක මේ මහ පොළොව ගමන් කරනවා. එතකොට අපේ රජයත් ඉලිප්සාකාර ගමන් මාර්ගයේ ගමන් කරනවා. අපේ රට මේ ලංකාවත් ඉලිප්සාකාර ගමන් මාර්ගයේ තමයි ගමන් කරන්නේ. එම චක්‍රයක ඉලිප්සාකාර චක්‍රයක අපේ රට ගමන් කරනවා. අපිත් ගමන් කරනවා ඒත් එක්ක. අපේ ආණ්ඩුවත් ගමන් කරනවා. අපේ ආණ්ඩුවත් ඉලිප්සාකාර ගමන් මාර්ගයේ ඒ රේඛාව දිගේ වටේට රවුමක් යන අවුරුද්දකට සැරයක් නිතර මෙහිම ගමනක යෙදලා තියෙනවා. එතකොට මේ පාලකයෝ වංචා සහගත සිතින් අධාර්මික සිතින් යුක්තව කටයුතු කරනවා නම් ඒක තමයි ඒ අධාර්මික චක්‍රයක් තමයි අපට කරගෙන්නේ. එතකොට අපේ සිතත් අර විදිහට කිලිටි වෙනවා.
ඒ අධාර්මික ප්‍රවත්ම පාලකයන්ගේ අධාර්මික ගති නිසා. එතකොට ඒ චක්‍රය අනිත් පැත්ත හරවන්න තමයි දැන් මේ සමාජයේ බලය ගොඩනැගෙන්නේ. එතකොට ඔන්න අලුත් චක්‍රයක් එකතු වෙනවා. පවතින මේ අධාර්මික චක්‍රයට විරුද්ධව ධර්ම චක්‍රය. ධර්ම චක්‍රයක් ක්‍රියාත්මක වෙනවා මේ රටේ ධර්ම චක්‍රයක ගමන් කරනවා. ඒකට ඉදිරිසාකාර චක්‍රය ඒ විදිහට අධර්මයත් එක්ක ඒක ගමන් කරනවා. ඒත් එකම මේ චක්‍ර අතරේ තියෙන ධර්ම චක්‍රය. ධර්ම චක්‍රය තමයි ධර්ම රාජ්‍ය කියලා කියන්නේ. ඒක ධර්ම චක්‍රය. ධර්ම චක්‍රයක තමයි පැරකෙන්නේ. ධර්ම චක්‍රයක පැරකෙන්නේ ඒක විශාලයි. ඒ චක්‍රය විශාලයි. ඒ චක්‍රය තමයි දැන් කෝටි ලක්ෂයක් සක්වල කෝටි ලක්ෂයක් සක්වල බුදුරජාණන් වහන්සේගේ ඒ ධර්ම චක්‍ර බාලය පවතිනවා කියනවා. නැත්නම් ඒකම තමයි මම ත්‍රිසහස්‍රී ලෝක ධාතුව හැටියට පැහැදිලි කරේ. 100 කෝටියක් ලෝක ධාතු වල ඒ බලය ක්‍රියාත්මක වෙනවා. ඒ සමහර තැන් වල කෝටි ලක්ෂයක් කියලා කියනවා. ත්‍රිසහස්‍රී ලෝක ධාතුව ගැන බැලුවාම 100 කෝටියක් ලෝක ධාතුන් තමයි එන්නේ. ඒතර එහෙම චක්‍රයක් තියෙනවා. අපේ මේ ඉරවටේ කැරකෙන චක්‍රයක් තියෙනවා. ආණ්ඩුව යන්නේ ඒ ඉලිප්සාකාර ගමන් මාර්ගයේ. එතකොට එතන ඉරවටේ චක්‍ර කිහිපයක් තියෙනවා. ඒ කියන්නේ ග්‍රහය කිහිප දෙනෙක්ම ගමන් කරනවා. ඒ සෑම මේ ඉරවටේ වෙන චක්‍ර කිහිපයක් තියෙනවා. එක චක්‍රයක් පෘථුවිය විතරක් නෙවෙයි. අපේ පෘථුවිය එක මාර්ගයේ ගමන් කරාට අපි ඉන්නේ චක්‍ර කිහිපයක් මැද. අපට එහා පැත්තේ චක්‍රයක් තියෙනවා, මෙහා පැත්තේ චක්‍ර තියෙනවා. මේ චක්‍ර සමූහයක් මැද තමයි අපේ පෘථුවිය ගමන් කරන්නේ. අපේ ආණ්ඩුව ගමන් කරන්නේ. අපේ ආණ්ඩුව විතරක් නෙවෙයි පෘථුවියම කරන හැම ආණ්ඩුවක්ම මේ චක්‍රය ඔස්සේ තමයි යන්නේ. එතකොට ඒ චක්‍රය ජරා මරණ චක්‍රය. ආණ්ඩුව යන්නේ ජරා මරණ චක්‍රේ. ඒ චක්‍රයේ ආණ්ඩුව යනකොට උදේ එනවා, දවල් එනවා, රාත්‍රී එනවා, දවස එනවා, සතිය එනවා, මාසෙ එනවා, අවුරුද්ද එනවා. ඔක තමයි ආණ්ඩු චක්‍රය. ආණ්ඩු චක්‍රය. ආණ්ඩුව යන්නේ එහෙමයි. ආණ්ඩුවට උදෑසනක් තියෙනවා, උදෑසන රාජකාරී තියෙනවා, උදෑසන ආණ්ඩුව. උදෑසන ආණ්ඩුව 7:00-7:00 විතර පටන් ගන්නවා. ඒ රාජකාරී පටන් ගන්න වෙලාව කියලා සම්මතයක් තියෙනවා. රාජකාරී පටන් ගන්න. ඒක 7:00 ඒක තමයි රජයේ වැඩ පටන් ගන්න වෙලාව. ඒතර කාර්යාලය පටන් ගන්න වෙලාව චක්‍රයක් ඒක. මේ ජරා මරණ චක්‍රය පෘථිවිය ඉලිප්සාකාර ගමන් මාර්ගයේ ගමන් කරනකොට ඒ ක්‍රියාත්මක වෙන එක අවස්ථාවක්. පෘථිවිය වටේ ගමන් කරනවා, පෘථිවිය තමන් වටේ කැරකෙනවා. ඒ වගේම උදෑසන චක්‍රය වගේම තියෙනවා නිමා වෙන චක්‍රය. නිමා වෙන චක්‍රය. ඒක තමයි ඔෆිස් කාර්යාල නිමා වෙන වෙලාව හවස 5ට. හවස 5ට චක්‍ර බලයක් ක්‍රියාත්මක වෙනවා. එහෙම තමයි ආණ්ඩු චක්‍රය කරගෙන්නේ.
ඒ ජරා මරණ චක්‍ර මේ ආණ්ඩුව යන්නේ අපිට විතරක් නෙමෙයි ජරා මරණ බලපාන්නේ අපිට විතරක් නෙමෙයි ජරා මරණ මේ පවතින ආණ්ඩුවට ජරා මරණ එනවා. ඒ මොකද අපි යන ගමන් මාර්ගයේම තමයි මේ ආණ්ඩුව තියන්නේ. අපිට තියෙන උදෑසන ආණ්ඩුවටත් බලපානවා. ආණ්ඩුවටත් තියෙන උදෑසන. වැඩ පටන් ගන්න වෙලාව 7:00 කියලා උදෑසනක් ආණ්ඩුවටත් තියෙනවා. ඒක හිරුගේ බලය. හිරුගේ බලය ආණ්ඩුවට තියෙනවා. ඒ වගේම හවස් කාලේ ඉර බහින වෙලාව එතනක් තියෙන ආණ්ඩුවට වැඩ නිමා කරන අවස්ථාව කියලා ඒ ඉරෙන් තමයි ඒක ගන්නෙ හවස් කාලේ. ඒ වගේම රාත්‍රී සේවය කියලා. දැන් අපි නයිට් කරනවා කියන්නේ නයිට් ඩියුටි කියන්නේ. ඒ ඉරට අයිති දේවල්. ඉරත් එක්ක තමයි මේ ග්‍රහ චක්‍රයත් එක්ක තමයි ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේවා ගැඹුරින් තේරුම් ගන්න ඕන මේවා තමයි මේ විද්‍යා දැනුම. නිර්වාණය සඳහා යනකොට මේ හැම දෙයක්ම අවබෝධ කරගන්න ඕනේ. යථාර්ථය. අනිත්‍ය දුක්ඛ අනාත්මයි කිව්වට හැමදේම අවබෝධ වෙන්නේ නැහැ. මේක තමයි මේ සර්වඥ භූමියට යන ගමන් මාර්ගය. සර්වඥ ඥානය කියන්නේ මේකයි. ආණ්ඩුවක් කියලා දෙයක් මේ රටේ තියෙනවා. ඒ ආණ්ඩුව කියන්නේ මොකක්ද කියලා ඒක ගැඹුරින් අවබෝධ කරගන්න ඕනේ. මේ ආණ්ඩුවටත් අපිට වගේම උදෑසනක් තියෙනවා, දහවලක් තියෙනවා, රාත්‍රියක් තියෙනවා. ආණ්ඩුවටත් ඒ විදිහටම තියෙනවා. ආණ්ඩුවත් වයසට යනවා. එයා වටේට යනකොට මාස 2 3 එහෙම 12 අවුරුද්ද 10 15 ඉතින් මේ ආණ්ඩුවත් වයසට යනවා. ආණ්ඩුවත් දිරනවා. ආණ්ඩුවත් මැරෙනවා. එතකොට රාජ්‍ය සේවකයෙකුට මරණ දෙකයි. එයා ඉක්මනටම වයසට යනවා. තමන්ට පුද්ගලිකව මේ ජරා මරණ ග්‍රහ චක්‍රය බලපාන. ඒතර ආණ්ඩුවට බැඳුනහම ආණ්ඩුවේ ජරා මරණ චක්‍රයත් යට බලපානවා. මේ ආණ්ඩුව රටේ තියෙන ආණ්ඩුව ජරා මරණ චක්‍රයක කාලය ඔස්සේ කාල රේඛාවේ තමයි ගමන්. ඒ ක්‍රමයට තමයි මේ ආණ්ඩුව නිර්මාණය කරලා තියෙන්නේ. නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් මේ ආණ්ඩුවත් ඒ විදිහට වයසට යනවා, දිරාපත් වෙනවා. මේ ආණ්ඩුවත් මරණයටපත් වෙනවා. මාරක බල මේ ආණ්ඩුවට ක්‍රියාත්මක වෙනවා. මේ දැන් රටේ පවතින මේ ආණ්ඩුව ඉරවටේ යන හින්දා. ඉරවටේ යන නිසා ඒ වගේ කරදර විපත් වල නිරන්තරයෙන්ම මේ ආණ්ඩුව ගොදුරු වෙනවා. අපිට මිනිස්සයාට මේ සක්වලේ ඉපදුණු නිසා ඒ සත්වයාට ජරා මරණ දුක් දුම්නස් උපායාස එනවා. ආණ්ඩුවටත් එනවා. මේ ආණ්ඩුව අර විදිහට ඒ ජරා මරණ සකස් වෙනවා. ඒ නිසා දුක් දුම්නස් උපායාස හට ගන්නවා. මේ ආණ්ඩුවේ ඉඳගෙන නිවන් දකින්න බෑ. රාජ්‍ය සේවකයෙක් විදිහට ඉඳගෙන නිවන් දකින්නකොට එයා ඔය රජයෙන් ඉවත් වෙනවා. නිවන් දකින්නකොටම රජයෙන් නිදහස් වෙනවා. ඒක විශේෂ කාරණයක්. නිවන් දකින්න අයට නිවන් දැක්ක අයට
ඔය රාජ්‍ය සේවයේ එහෙම ඉන්න බෑ. ඉන්න බෑ. ඒ බලය නැති වෙනවා. රාජ්‍ය සේවක බලය නැති වෙනවා. එයා නිදහස් වෙනවා. ඒ බැඳීම් වලින් ඒ චක්‍ර වලින් එයා නිදහස් වෙනවා. නිර්වාණයට යන නිර්වාණය තුළ ඒ වගේ ජරා මරණ චක්‍ර ජරා මරණ ආණ්ඩු නැහැ. ආණ්ඩු නැහැ. ඒ වගේ චක්‍රයක යාට ජරා මරණ චක්‍රයක යාට ඉන්න බෑ. එයා වෙනම ආණ්ඩුවක් ඉන්නවා ධර්ම රාජ්‍යයේ නැත්නම් ධර්ම චක්‍රය. වෙනම ධර්ම චක්‍රයක් බලයක් ක්‍රියාත්මක වෙනවා. ඒක සර්වඥතා ඥාණයෙන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් ඒක ධර්ම චක්‍රයක් කැරකෙන්න අනන්ත කාලයක් ගත වෙනවා. ඒක චක්‍රයක් කැරකෙන්න. ඒක ධර්ම චක්‍රයට උදෑසන දහවල රාත්‍රිය එහෙම දෙයක් නෙවෙයි. දවස සතිය මාසය එහෙම එකක් නෙවෙයි. එතන ඥාණයට තමයි යන්නේ. ඥාන මට්ටම් තියෙනවා. මේ ඥාන මට්ටමෙන් ඥාන මට්ටමට තමයි ගමන් කරන්නේ. ඒක තමයි දවසක් කියලා කියන්නේ, සතියක් කියලා කියන්නේ, මාසය කියලා කියන්නේ, අවුරුද්ද කියලා කියන්නේ ඥානතල. නිවන් දැක්ක කෙනාට දවස නෑ. ඉර පායන්නේ, ඉර බහින්නේ නෑ. එහෙම දෙයක් නෑ. නිවන් දැක්ක කෙනාට තිබෙන්නේ නුවණක් විතරයි. ඥානය. එයාට මේ ග්‍රහ චක්‍රය නෑ. ග්‍රහ චක්‍රය නෑ. එයාට තියෙන ධර්ම චක්‍රය. වෙනම චක්‍රයක් තියෙනවා මේක ධර්ම චක්‍රය. 100 කෝටියක් ලෝක ධාතුන් එකතු ඒ අතරේ ක්‍රියාත්මක වෙන ධර්ම චක්‍රයක් තියෙනවා. ඒක කරගෙනවා. ඒක කරගෙන එක ජරා මරණ වලට අනුව කරගෙන එකක් නෙවෙයි. ඊරට අනුව හඳට අනුව කරගෙන එකක් නෙවෙයි ධර්ම චක්‍රය කියලා කියන්නේ. ඒකේ මේ පවතින කාලය නේ. පවතින එකේ තියෙන ඥානතල ඥානතල. ඒ ඥානතල ඔස්සේ තමයි ගමන් කරන්නේ. ඥානතල ඔස්සේ. ඒකම ගැඹුරු දෙයක්. ඉතින් අපේ දියසෙන් රාජාණ්ඩුව මේ සක්වලේ කරගෙන එකක් නෙවෙයි. දැන් අපි මේ සක්වලෙන් එහාට යන්නයි හදන්නේ. රාජාණ්ඩුව අරගෙන යනවා මේ සක්වලෙන් එහාට. සක්වලෙන් සක්වලට යනවා. රටම අරන් යන්නයි හදන්නේ. මේ රටම දැන් එකට එකතු කරලා අරගෙන යනවා සක්වලෙන් සක්වලට. එතකොට තමයි ජනතාවට ආධ්‍යාත්මික බලය එන්නේ. ජනතාව ලෝකෝත්තර වෙන්නේ, ලෝකෙන් ඈතර වෙන්නේ. වෙනම චක්‍රයකට ඇදලා දාන්න. මේක තමයි අදිෂ්ඨාන, දීසෙන් අදිෂ්ඨාන කරන ලෝකෙටම තමයි අදිෂ්ඨාන. ලෝකෙම ඇදගෙන යන්න පුළුවන්. එහෙම බලයක් තමයි දීසෙන් බලය කියලා කියන්නේ. ලෝකෙම ඇදලා ගන්නවා ධර්මයේ, ධර්ම චක්‍රයේ, ලෝකේ ගමන් මාර්ගයේ. ලෝක සත්‍යයේ ගමන් මාර්ගය වෙනස් කරන්න පුළුවන්. මේ පුංචි රවුමක් වටේ කැරකි ඉන්න මේ සත්‍යයා ඒ ගමන් මාර්ගය වෙනස් කරගන්න. එයාට දෙන වෙනම චක්‍රයකට යොමු කරනවා. අනන්ත චක්‍රයකට. ධර්ම චක්‍රයේ. ධර්ම චක්‍රයේ ඒක විශ්ව චක්‍රය කියලා කියන්න පුළුවන්. විශ්වයේ අභ්‍යන්තරය ආරගෙන යන චක්‍රය.
අභ්‍යන්තරයේ කියන්නේ විශ්වයේ හරස්කඩ ඔස්සේ තමයි ගමන්. ඒ විශ්වය හොඳට අවබෝධ වෙනවා. විශ්වය හොඳට පේනවා. මේ ඉර වටේ පෘථිවිය කැරකෙනකොට පේන්නේ ඉර හඳ තරු ওই ටික විතරයි. තරු පේනවා. මිනිස්සුන්ට තරු පේනවා. ඉර වටේ කැරකෙනකොට. ඉර වටේ කැරකෙනකොට රස්නේ දැනෙනවා. මුසුම ලැබෙනවා. නමුත් මේ විශ්වයේ හරස්කඩ ඔස්සේ කැරකෙනවයි කියලා කියන්නේ ඥානතල ඔස්සේ කැරකෙනවයි කියලා කියන්නේ ඒ වෙනමම ජීවිත. ඉතින් ඒ ජීවිතයක් තමයි කෙනෙකුට අදිෂ්ඨාන කරන්නේ. ජනතාවට අදිෂ්ඨාන කරන්නේ අනන්ත ජීවිතයක්. මේ ඉර වටේ කරගිලා මේ සක්වලේම ජරා මරණයටපත් වෙන බලයක් නෙවෙයි ජීවිතෙන් බලෙන් අදිෂ්ඨාන කරන්නේ. ඒ විදිහට ඥාණයටපත් වෙන විදිහේ අදිෂ්ඨාන තමයි කරන්නේ. ඉතින් අපි පුරුදු වෙලා තියෙන මේ සක්වලට තමයි අපි පුරුදු වෙලා තියෙන්නේ. මේ සක්වලේ තියෙන දේවල් තමයි උදෑසන තියෙනවා, දහවල තියෙනවා, රාත්‍රියේ තියෙනවා, ළමා කාලයේ තියෙනවා, තරුණ කාලයේ තියෙනවා, මහලු කාලයේ තියෙනවා, දි รา පත් වීම තියෙනවා. ඕවා තමයි මේ සක්වලේ තියෙන දේවල්. මේ සක්වලේ තියෙන දේවල්. මේ චක්‍රයේ තියෙන දේවල්. උදෑසන කියන්නේ චක්‍රයක්. උදෑසන චක්‍රයක්. දහවල කියන්නේ චක්‍රයක්. රාත්‍රිය කියන්නේ චක්‍රයක්. ළමා කාලේ, තරුණ කාලේ, මහලු කාලේ. මෙහෙම මේ ජීවිතයේ ගමන් කරන්නේ මේ ළමා කාලේ ඉඳන් තරුණ කාලයට කොහොමද යන්නේ? ළමා කාලේ ඉන්න කෙනා තරුණ කාලයට කොහොමද යන්නේ? කාර්ගණ යන්නේ කවුද? ඒ දේ තමයි මේ පෘථුවිය කරන්නේ. මහ පොළොව කරන්නේ. එයා වයසට අරගෙන යනවා. එයා අරන් යනවා වයසට. එයාව අරන් වයසට යන්නේ කොහොමද? මේ විවිධාකාර ගමන් මාර්ගයක තමයි මිනිස්සු වයසට යන්නේ. මිනිස්සු වයසට යන විවිධාකාර ගමන්. ඒ ජනතාවේ ගමන් මාර්ගයේ තියෙන ඉර වටේ තමයි තියෙන්නේ. ඉතින් මේ ළමයි කරුණ භාවයක අරගෙන යන්නේ මහ පොළොව. ඒක තිරුගේ බලයක් කියලා කියන්න පුළුවන්. මහ පොළොව තමයි අර වටේට ගමන් කරන්නේ. වටේට ගමන් කරන්නේ ඒ තමයි මේ වයසට අරගෙන යන්නේ. මේ තරුණ කාලයට අරගෙන යනවා. මහලු කාලයට අරගෙන යනවා. මරණයට අරගෙන යනවා. කරකෝ මොකද මේ කරන්නේ? සත්‍ය මරණයට අරගෙන යනවා. මරණ මේ සත්‍ය මරන්නේ කොහොමද? ඉර වටේ කැරකි මේ සත්‍ය මරනවා. එහෙම චක්‍රයක් තමයි අපිට තියෙන්නේ. අපි මේ ඉර හඳ යට මේ මහ පොළොවේ අපි ජීවත් වෙනවා. මේ සක්වල ඉතාම භයානක සක්වල. මේක ආයුධයක්. මේ සක්වල කියන්නේ ආයුධයක්. මම කියුවා මේ දිස්ත්‍රික් චක්‍රායුධය කියන්නේ මේ සක්වලයි කියලා. ඒක ආයුධයක්. ඒකෙන් මැරෙනවා. ආයුධයකින් මැරෙනවනේ. ඒකේ පණ දෙන්න වෙන්නේ. මේ සක්වල කියන්නේ ආයුධය. අපි ආයුධයක තමයි මේ ඉන්නේ.
ආයුධයක අනිවාර්ය මරණ අනිවාර්යයෙන් මේ ආයුධයෙන් සත්‍ය මරණයටපත් වෙනවා. මේ ඉර අපට දැසිනින් මතුවෙනකොට ඒක සිසිලසක් එක සැනසීමක් සහනයක් සතුටක් දැනෙනවා. අපිට තේරෙන්නේ මේ අපිව මරනවා. මේ ග්‍රහ චක්‍රය කියලා කියන්නේ ජරා මරණ චක්‍රය, මරණ සත්‍යය. ඒකෙන් ඉවත් කරලා තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම චක්‍රයකට සත්‍ය යොමු කරන්නේ. ධර්ම චක්‍රය. එහෙම චක්‍රයක් තියෙනවා. ඒකට අපිට ගමන් කරන්න පුළුවන්. ඒ චක්‍රයට ගමන් කරන්න පුළුවන්. ඒක තමයි නිර්වාණය කියලා කියන්නේ. මේ චක්‍රයට ගමන් කිරීම. ඥානෙ කියන්නේ ඒකට නාමාන්තර, රූපාන්තර, චිත්තාන්තර, කාලාන්තර, මුහූර්තාන්තර, ශනාන්තර, නවතුම්මන්තර, ආලෝකාන්තර, ඥානාන්තර. මැදින් තමයි යන්නේ. ඒක අන්තරයක් කියලා කියනවා. මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ඒව අතරින් යන්න ඕන. කර්මය සිදුරු කරගෙන යන්න ඕන. කර්මය හාරගෙන යන්න ඕන. කර්මය හාරගෙන යන්නට ඕන. ඉතින් මේ ග්‍රහ චක්‍රය කියලා කියන්නේ ඒ කර්ම ශක්තිය. හිරුගේ ශක්තිය තමයි කර්ම ශක්තිය වෙන්නේ. හිරුගේ ශක්තිය කර්ම ශක්තිය බවට පත් වෙනවා. ඉතින් ඒ හිරුගේ ශක්තිය තමයි මේ වටේට අරගෙන යන්නේ පෘථිවිය. ඒකම තමයි අපේ කර්ම ශක්තිය. අපේ කර්ම ශක්තිය ඉර වටේ යන කර්ම ශක්තිය. ඉර වටේ යමින් මරණය දක්වා යන කර්ම ශක්තිය. දිරණ මැරෙන කර්ම ශක්තියක් අපිට තියෙනවා. අනිවාර්යයෙන් මරණයටපත්. මරණයෙන් ගලව ගන්නවා කියලා කියන්නේ ඒක සාමාන්‍ය වැඩ පිළිවෙලක් නෙවෙයි. නිකන් බණ කියලා සත්‍ය මරණයෙන් ගලව ගන්න බෑ. නිකම් මේ අවබෝධයකින් ඥානකින් සත්‍යාව සදාකාලිකව මරණයෙන් ගලව ගන්න බෑ කියලා ලොකු වැඩ පිළිවෙලක්. ඒක හදන්න ඕනේ වැඩ පිළිවෙල. මේ සක්වලේ ඉඳන් අනන්ත සක්වලට මේ සත්‍ය අරගෙන යන්න විශාල වැඩ පිළිවෙලක් හදන්න ඕනේ. ඒක තමයි පාරමිතා පුරනවා කියලා කියන්නේ. මේ සක්වලේ ඉඳන් ඊළඟ සක්වලට අනිත් සක්වලට එහෙම සිය කෝටියක් සක්වල ගමන් කරන්න පුළුවන්, සත්‍ය යොමු කරවන්න පුළුවන්, හසුරවන්න පුළුවන් ප්‍රබල බලයක් සංසාරේ ගොඩනගා ගන්න ඕන. ඒකට තමයි පරමත්ත පාරමිතා පුරනවා කියලා කියන්නේ. ඉතින් අනන්ත කාලයක් ඒ ශක්තිය දිනු කරන්නට ඕනේ. එහෙනම් දිනු වුණාට පස්සේ තමයි සත්‍යයි මාර්ගය අරන් යන්න පුළුවන් වෙන්නේ. මේ දීසෙන් බලය කරන්නේ ඒක, දීසෙන් ප්‍රතිපත්තිය කරන්නේ ඒක. මේ ගමන් මාර්ගයේ සත්‍යය මේ ආයුධයක තමයි කරකි මරණයටපත් වෙන්නේ. මේ සත්‍යයක්ම මැරෙනවා මේ සක්වලේ ඉන්න. මේ සක්වලේ සත්‍යෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් මැරෙනවා. වයසට යනවා මැරෙනවා. ඉතින් එහෙම වයසට නොයන සක්‍රය මේ විශ්වයේ තියෙනවා. විශ්වයේ තියෙනවා. ඒ චක්‍රයක් තමයි අල්ලා ගන්න ඕන. ඒ චක්‍රයක් අල්ලගෙන අපිට පුළුවන් ඒ චක්‍රයට ගොඩ වෙන්න. චක්‍රයට ගොඩ වෙන්න පුළුවන්. ඒක තමයි නිර්වාණය කියලා කියන්නේ. නාමාන්තර නිර්වාණය. නාමාන්තර, රූපාන්තර, චිත්තාන්තර,
කාලාන්තර. ප්‍රධාන වශයෙන් මේ හතර. එතකොට මේ විශ්වය තරණය කරන කෙනාට දෑතනක් තියෙන්න බෑ. විශ්වය තරණය කරන කෙනාට උදෑසන දහවලක් රාත්‍රියක් විදියට තියෙන්න බෑ. උදෑසනක් තියෙනවා නම් එයා මේ මහ පොළවේ මේ ලෝකයේ තුල ඉන්න කෙනෙක්. පෘථිවිය තමන් වටේ කරකිනකොට තමයි එයාට උදෑසන එන්නේ. එයා විශ්වය ඔස්සේ විශ්වයෙන් එහාට ගිය කෙනෙක් නෙවෙයි. විශ්වයෙන් එහාට යනකොට එයා මේ ඉරෙන් එහාට යනවා. ඉරෙන් එහාට යනකොට එයා මේ උදෑසනෙන් එහාට ගමන් කරනවා. දහවලින් රාත්‍රියෙන් එයා ඉවත් වෙලා යනවා. එයාට ඊට පස්සේ යන්න තියෙන්නේ මේ විදිහට විශ්වයේ මැදින් තමයි එහාට ගමන් කරන්න ඕනේ. ඒක තමයි නාමාන්තර දේශින් කියලා කියන්නේ. රූපාන්තර දේශින්, චිත්තාන්තර, කාලාන්තර දේශින්. ඉතින් අපිට ගමන් කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා තමයි අපි මේ මාර්ගය හදලා තියෙන්නේ. දර්ශනා මාර්ගයක් කියලා අපි හදලා තියෙනවා. ඒ විදිහට මේ ජරා මරණ දුක්දුම්නස් උපායාස ලබා දෙන ආණ්ඩුවෙන් අපි එහාට අරගෙන යන්න තමයි මේ සිංහරාජාණ්ඩුව බලයේ ක්‍රියාත්මක වෙන්නේ. මේ සිංහරාජාණ්ඩුව කියන්නේ දීසින් ධර්ම රාජ්‍යය මේක ඇත්තම දෙයක්. ඇත්තටම එහෙම දෙයක් තියෙනවා. ඇත්තටම අපිට පුළුවන් විශ්වයෙන් එහාට ගමන් කරන්න. ඒ සක්වලෙන් සක්වලට තමන් අරගෙන යන මාර්ගයකට තමන්ට පත් වෙන්න පුළුවන්. ඒකට ඒක මේ ඇස ඔස්සේ යන ගමනක් නෙවෙයි. ඇස කන නාසය දිව ශරීරය ඒවා මේ සෞරග්‍රහ මණ්ඩලයෙන් හදන ඒවා. ඇස් දෙක කන් දෙක මනුස්ස ලෝකයේ තුල සකස් වෙන දේවල්. අපේ ඉදිරියට යන්නේ අර විදිහට විශ්වයේ ඥානයට තමයි අපි ගමන් කරන්නේ. කීපීම තමම හිත කරුණු පැහැදිලි කරන්න. මොනවා හරි විශේෂ ගැටලුවක් තියෙනවද? දැනට මේ කරුණ තව ටිකක් කල්පනා කරලා බලන්න. හිත මම තව මේ පිළිබඳව විස්තර කරන්න. ධර්ම රාජ්‍යයේ ධර්ම චක්‍රය ජරා මරණ චක්‍රය මේ මරණ චක්‍රය මේක අපි වෙන් කරලා හඳුනා ගන්න ඕනේ. නිර්වාණය කියන්නේ තාම සංකීර්ණ දෙයක්. නමුත් දැන් නිවනට යන්න පුළුවන් ඒ ශක්තිය බලය දැන් මේ ලෝකේ පහළ වෙලා තියෙන දීසෙන් බලයේ හැටියට. මේක විශාල වාසනාවක්. නිර්වාණයට අනිවාර්යෙන් ගමන් කරන්න පුළුවන්. දැන් සියලු දෙනාටම පෙරවන් සරණයි. මම හිත විස්තර වශයෙන් මේ දී පැහැදිලි කරන්නේ.